මං ගිය සතියේ මෙතෙන්ට එනකම් කරා මේ ඔක්කොම අර ලොජික් ලෝස් ටික කතා කරා. and not ඒ අර මේ ලොජික් ගේට්ස් ගැන පොඩ්ඩක් කතා කරා. අද බලමු අනිත් තව මේ කීපයක් තියෙනවා කනෙක්ට් කරන්න පුළුවන් ක්‍රම කනෙක්ටිව්ස් කියලා. මං කිව්වේ මේ ප්‍රොපොසිෂන්ස් කනෙක්ට් කරන ක්‍රම ටික. ඒ විදිහට තව කීපයක් තියෙනවා. මේක මේ ටිකක් වැදගත් එකක්. ගොඩක් මේ අහන්නේ මේ කන්ඩිෂනල් කට්ටියකින් ගානක් තියෙනවා කොහොම හරි. හරි. මම ඉස්සෙල්ලාම මේක පොඩ්ඩක් කියලා පස්සේ අයිඩියා එක මොකක්ද කියලා දෙන්නම්. මේකෙදි දැන් ප්‍රොපොසිෂන් එකක් කිව්වේ මොකද්ද? අපි දන්නවා මොනවා හරි ස්ටේට්මන්ට් එකක් එක්ක true වෙන්න පුළුවන් එක්ක false වෙන්න පුළුවන්. ඒ දෙකෙන් එකක් හරියටම වෙනවා. හරි. ඒතර එහෙම ප්‍රොපොසිෂන්ස් දෙකක් අපිට පුළුවන් P implies Q කියලා. මේකේ සිම්බල් එකේ නම මට මෙහෙම ලිව්වොත් මේකෙන් කියවෙන්නේ P implies Q කියලා. මම ඒක වෙන විදියකට මේ ආය කියන්නම්. කොටිම කිව්වොත් මේකට ඉම්ප්ලිකේෂන් එක කියලා කියන්නේ P implies Q කියලා. කියන්න පුළුවන් මේ කනෙක්ට් කරලා තියෙන විදියට. P මේකට අපි P and Q කිව්වා වගේ මේකට P implies Q කියලා කියන්න පුළුවන්. හරි. මේකේ truth table එක අපි කතා කරපු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මේකේ P ටයි Q ටයි නම් දෙකක් දීලා තියෙනවා. ඒකට කියනවා P is called the hypothesis, Q is called the conclusion කියලා. ඒ කියන්නේ P ට hypothesis එක කියලා කියනවා. Q ට කියලා කියනවා conclusion එක. කියන්නේ hypothesis කියන්නේ සාමාන්‍යයෙන් අපි assume කරන දේවල් එක්ක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. Q කියන්නේ conclusion එක. ඒ කියන්නේ P ගෙන් නිකන් ගම්ම වෙන දේ වගේ. කියන්නේ conclusion එක වගේ conclude වෙන දේ Q ට conclusion එක කියලා කියනවා. ඒක ඇත්තට ලොකුවට වැදගත් නැහැ. මේක වැඩ කරන දේ තමයි තේරුම් ගන්න ඕනේ. මේ කනෙක්ටිව් එකට කියන නමක් තියෙනවා conditional connective කියලා. එයාගේ නම. කියන්නේ and මොකද්ද? මෙයාලට කිව්වා disjunction කියලා. මේකට conjunction කිව්වා. ඒ වගේ ඒ කියන්නේ O එකට disjunction කියලා කිව්වා and එකට conjunction කියලා නමක් දුන්නා. ඒ වගේ මේ implies එකට conditional connective කියලා නමක් දීලා තියෙනවා. conditional එක. හරි. P implies Q එක වැඩ කරන්නේ මෙන්න මේ විදිහට. අපිට P කියලා statement එකක් තියෙනවා. Q කියලා statement එකක් තියෙනවා. P implies Q කියලා අලුත් statement එකක් හදලා තියෙනවා. මේ තනි statement එකක් මොකක් හරි. ඒ අලුතෙන් හදපු statement එක එයාගේ මේක අපිට මේ failure එතනින් පේනව කට්ටියට එයා false වෙන්නේ මේ connect කරපු දෙන්නගේ පළවෙනි එක්කෙනා true වෙලා දකුණු පැත්තේ තියෙන එක්කෙනා false වුණා. අනිත් හැම අවස්ථාවකදීම මේ P implies Q කියන අලුත් statement එක true වෙනවා. ඒ අපි මේ P නුයි Q නුයි අරගෙන මේ විදිහට මේ connect කරලා අපි අලුතින් statement එකක් හදනවා. ඒක false වෙන්න එක විදියයි පුළුවන්. P true වෙලා Q false වෙන්න ඕනේ. එහෙම වුණොත් මේ අලුතින් හදපු එක්කෙනා false වෙනවා. අපි මේක තව කතා කරමු. ටිකක් වැදගත් මේක. කොටිම මූලිකම කියන්න තියෙන දේ මෙච්චරයි. කියන්නේ connect කරාට පස්සේ එයා false වෙන්න පුළුවන් එක විදියයි. P true වෙලා Q false වුණොත් මේ අලුත් statement එක ඒක වැරදි statement එකක් වෙනවා. හරි. මේක මං ගන්නම් අලුත් විදියක්. මේ implies වෙනුවට තව නම් තියෙනවා මෙයාට ගොඩක්. කියන්නේ මේ connection එකම මේ විදියටම මේ තේරුම එන විදියට තව කීප විදියකටින් මේක කියන්නේ ඉංග්‍රීසි වලින් තව අලුතින් නම් දෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් මේකම සමාන වෙනවා
මම ලියනවා I can මේකම ලියන්න පුළුවන් මට පුළුවන් මෙහෙම කියන්න if p then q pq කියලා statements දෙකක් තියෙනවා. ඒතර අලුතින් connect දැන් මම දැන් මේ කිව්වා p implies q කියලා connect කරන්න පුළුවන් කියලා ඒත් සාමාන්‍යයෙන් මේ විදිහට connect කරන්නේ නැහැ සාමාන්‍ය කතා බහේදී. ඒ හින්දා මේ if p then q කියන විදිහට අපි හිතුවොතින් පොඩ්ඩක් හිතන්න ලේසි. මොකද්ද මේ කියන්නේ කියන එක. මම pq කියන statements දෙකක් ගන්නවා. p කියලා ගන්නවා. math spelling එකක් ගමුකෝ. මංගාව තියෙනවා number මේ මොකක් හරි number එකක් n කියලා. මම දන්නවා ඒ කවුද කියලා. මම මෙහෙම ගන්නවා. පළවෙනි statement එක n is divisible by 15. ඒ කියන්නේ මොකක් හරි මේ n කියන එක මම දන්න number එකක්. ඒ කියන්නේ විචල්‍යයක් නෙවෙයි මංගාව දැන් තියෙන අතේ තියෙන number එකක්. ඒ number එක මම දත්තයක් විදියට දෙනවා 15න් බෙදෙනවා කියලා. එක්ක මම වර්ධින්නත් වැරදිත් වෙන්න පුළුවන් හරි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේක පළවෙනි ඒ කියන්නේ ප්‍රොපොසිෂන් එකක් වෙනවනේ. තව එකක් මම ගන්නවා q කියලා. ඒකේ ඒ ප්‍රොපොසිෂන් වෙන්නේ n is divisible by 5 කියලා ගන්නවා. හරි. දැන් අපි බලමු if p then q කියන එක කොයි විදිහටද ඒ කියන්නේ අලුතින් මෙහෙම ස්ටේට්මන්ට් එකක් හැදුවොත් මම if p then q කියලා මේකේ true එකයි false එකයි කොහොමද වෙන්නේ කියලා බලමු. දැන් මේ n කියන එක නා මම පස්සේ උදාහරණයක් විදිහට දාන්නම් n සමානයි 30 දාන්න පුළුවන් p true වෙනවා. එතකොට ඕනනම් මට පුළුවන් n සමානයි 35 වගේ දැම්මොත් නෑ ඔව් මම ඉස්සෙල්ලා දාන්නම් හරි 35 ගමුකෝ. තව දදා බලන්න පුළුවන්. හරි ඒව පස්සේ බලමු අපි. දැනට මේ ස්ටේට්මන්ට්ස් දෙක බලන්න මම කියනවා n කියන නම්බර් එකක් තියෙනවා. ඒක 15න් බෙදෙනවලු. තව n ඒ නම්බර් එකමයි මේ n දෙන්නම එකයි. n is divisible by 5. ඒ කියන්නේ n 5න් බෙදෙනවා කියලා තව ස්ටේට්මන්ට් එකක් තියෙනවා. හරි. දැන් මම දන්න එකක් ඉස්සෙල්ලා කියන්නම්. p and q කිව්වොත් අපේ ඒකෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් අදහස් වෙනවා n is divisible by 15 and 5 කියලා. මේ වගේ එකක් ඔකට දන්නවා කනෙක්ට් කරන්න පුළුවන් එක විදියක්. මම දැන් අලුත් විදියට කනෙක්ට් කරන්නම්. ඒ කිව්වේ p implies q කියලා. ඒ කියන්නේ if p then q. මට ඒක ඉංග්‍රීසි වලින් දැන් මේක ලිව්වොත් if n is divisible by 15 it can p implies q ඒතර q එක තමයි ඉස්සරහින් තියෙන්නේ. මම කිව්වා මේක if p then q කියලා ලියන්න පුළුවන් කියලා. ඒක තමයි මම දැන් ලියන්නේ. if n is divisible by 15 තප්පරයක් ඉන්න by 15
මට පුළුවන් ලියන්න then මේ if then කියන කෑලි දෙකම අර මේකින් එන එක තමයි. හරි then n is divisible by මේක වෙනවද කියලා කොට හිතන්න. ඇත්තටම මොකක් හරි නම්බරයක් තියෙනවා මං ගාව. ඒක 15න් බෙදෙනවා නම් 5න් බෙදෙනවා කියලා මං කියනවා. මේ ප්‍රකාශය හරියද? මේක n කියන n ඕනිම n එකකට මේක හරියද නිකන් හිතලා බලන්නකො. දැන් පළවෙනි එක්කෙනා හරියන්න පුළුවන් n සමානයි 15ට හරියනවා 30ට හරියනවා 45ට හරියනවා. හරි. ඒතර පළවෙනි එක්කෙනා දැන් මේක වෙනවා නම් මෙහෙම මම කියනවා මේකත් වෙනවා කියලා. මේක වෙනවා නම් මේක වෙනවා. n කියන්නේ නම්බර් එක 15න් බෙදෙනවා නම් 5නුත් බෙදෙනවා. එහෙම තමයි දැන් සිංහලෙන් කියනවා නම් මේ විදිහට කියන්න වෙන්නේ. ඉංග්‍රීසි වලින් අපි යමු සිංහල වලට මෙච්චර කියන්නේ නැතුව if n is divisible by 15 then n is divisible by 5. ඒතර මේක අපිට පේනවා මේ අවස්ථාවේදී n ඕනිම නම්බර් එකක් ගත්තොත් 15න් බෙදෙන අනිවාර්යෙන් එයා 5නුත් බෙදෙනවා කියලා පේනවනේ. 15 30 45 කියන්නේ 15න් බෙදෙන කට්ටිය. ඒක 5නුත් බෙදෙනවා. හරි. ඒතර අපි පළමුව අර truth table එක මෙතනින් ගහගමු එකක්. හරි. මං ගාව තියෙන ඉස්සෙල්ලාම p q කියලා දෙන්නෙක් ඉන්නවා මං ගාව. මගේ අනිත් ස්ටේට්මන්ට් එක අලුතින් හදපු එක if p then q. ඒ කියන්නේ p implies q කියලා එකක්. හරි. මගේ පළවෙනි අවස්ථාවට අනුව මම ගන්නම් n ට 30 කියලා ගන්නම්කෝ. හරි. දැන් n සමානයි 30යි. ඒතර p true වෙනවා. p කියන්නේ මොකද්ද? n is divisible by 15. ඒතර 15න් බෙදෙනවා. n is divisible by 5 කියන එකත් හරි. 5නුත් බෙදෙනවා. ඒ කියන්නේ p q දෙන්නම true වෙනවා. හරි. අපි දැන් බලමු අනිත් ස්ටේට්මන්ට් එකත් ඒක හරියනවද කියලා. මේක කියනවා if n is divisible by 15 then n is divisible by 5. අපි බලමු 30 දාලා. If 30 is divisible by 15 then 30 is divisible by 5. ඒ ස්ටේට්මන්ට් එක හරි නේද? කියන්නේ if 30 is divisible by 15 නම් 30 5නුත් බෙදනවලු. ඒතර අපි ඇත්තටම දන්නවා 30 කියන එක කෙනා 15න් බෙදනවා කියලා. 30 5නුත් බෙදෙනවා. ඒතර දැන් පේනවා කියන්නේ එහෙම ලොකුවට හිතන්න නැතුව කියන්න පුළුවන් මේ ස්ටේට්මන්ට් එක හරි කියලා. ඒ කියන්නේ පේනවනේ. කියන්නේ මේ ලොකු ස්ටේට්මන්ට් එකේ වැරද්දක් තිබ්බේ නැහැනේ 30 15න් බෙදෙනවා නම් 30 5නුත් බෙදනවා කියන එකේ වැරද්දක් නැහැනේ. හරි. හරි බලමු. p අපි ඊට පස්සේ ගමු මේක p true වෙලා q false වෙන නම්බරයක්. එහෙම නම්බරයක් හොයන්න පුළුවන්ද අපි? පහළවෙන් බෙදෙන නම්බර එකක් හැබැයි 5න් බෙදෙන්නේ නැහැ. මම වෙන දැනට මේක මම තියලා යන්න. අනිත් දෙන්න කතා කරලා මෙතනට මම එන්න. දැන් පොඩි සීන් එකක් තියෙනවා. මේකට අනුව අපිට මේ හිතෙන්නේ නැහැ මේක කියන්නේ මේක මෙතනදී කතා කරන එක සුදුසු නැහැ. මම තව එකක් අරගෙන මේ රෝ එක ෆිල් කරන්න. අපි බලමු ඊළඟට p false වෙලා q true වෙන අවස්ථාවක්. p false වෙනවා කියන්නේ 15න් බෙදෙන්නේ නැහැ. හැබැයි 5න් බෙදෙන නම්බරයක් හොයන්න ඕනේ. 20 ගමුකෝ. n සමානයි 20.
n සමානයි 20 වුණාම අපිට පේනවා 20 15න් බෙදෙන්නේ නැහැ false. q කියන එක නා 25න් බෙදෙනවා කියන එක true. හරි. දැන් මේ මම මෙහෙම කිව්වොත් මේක මම කියනවා මේ ස්ටේට්මන්ට් එක ලොකු ස්ටේට්මන්ට් එක true කියලා මම දැන් කියනවා. ඒ කියන්නේ 20 n සමාන 20 දාලා බලමු. 20 15න් බෙදෙනවා නම් 20 5නුත් බෙදෙනවා. දැන් 20 15න් බෙදෙනවා නම් කියලානේ පටන් ගන්නෙ. තේනවා. ඒතර දැන් 20 15න් බෙදුන්නේ නැහැ. එහෙනම් ඉතින් අපි හරියටම ඉතුරු කෑල්ලෙන් ඒ කියන්නේ ඉතුරු කෑල්ල ගැන කතා කරන්න අපිට අයිතියක් නැහැ. මොකද පළවෙනි කෑල්ල එයාම වැරදිලා තියෙනවා. කියන්නේ දැන් if මේක true නම් then මේ කියන්නේ program එකක් ගත්තොත් Python එකෙත් මම කිව්වා එදා අපි ඉස්සෙල්ලාම මොකක් හරි කෝඩ් එකකදී a සමානයි අපි කියමු 5 කියලා දීලා තියෙනවා කියලා. නෑ a සමානයි 5 ධන 10 කියලා දෙනවා. හරි. ඊට පස්සේ ඊළඟ ලයින් එකේ දාලා තියෙනවා if a 15ට වඩා වැඩි නම් මේ Python කෝඩ් එකක් ගහන්නේ print කියනවා print කරන මොකක් හරි hi කියමු else එක දාන්න නැතුව ඉන්නම්. දැන් මේකෙදි කෝඩ් එක රන් වෙන්නේ කොහොමද? a කියන එක අපි බැලුවොත් 5 ධන 10 15යි. ඒතර a ගාව ඉන්නේ දැන් 15. ඒතර 15 විශාලයි 15 නම් තමයි මෙතන පල්ලෙහාට යන්නේ. දැන් 15 විශාලයි 15 කියන එක වැරදිනේ. ඒතර if මේක then print hi කියන එක අපිට කෝඩ් එක රන් කරන්නෙත් නැහැ. මොකද කෝඩ් එකත් එයාට කෝඩ් මේ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ මේ if then condition එක අනුව හරියට වැඩ කරන්නේ. හරි. එතකොට මේ ස්ටේට්මන්ට් එකේ කියන්නේ වැරද්දක් නැහැ. ඒ කියන්නේ ඇත්තටම බලද්දි දැන් numbers එක කතා කරන්නේ මෙතන පොඩ්ඩක් අමාරුයි. මම තව එකක් අරගෙන ආයෙ මේක කියන්නම් ආයෙ. හරි දැනට මේ දැනට මම කියනවා මේ කෑල්ල false උනේ හින්දා අපිට මෙයා true ද false ද කියලා කියන්නේ අපිට අදාළ නැහැ. මේකේ මම truth table එක ගැහුවොත් මෙහෙම තමයි truth table එක තියෙන්නේ. මේකෙදි දැන් බලන්න p කියන්නේ මෙයානේ. එයා false වුණොත් අපිට හරියටම කියන්න බෑ. ඒ කියන්නේ q මොකක් වුණත් අපි ගන්නෙ මේ ස්ටේට්මන්ට් එකේ අවුලක් නැහැ කියලා. දැන් මෙයා false වුණොත් මෙයා true ද false ද කියලා බලන්න අපිට අයිතියක් නැහැ. ඒ කියන්නේ දැන් මම මෙහෙම එකක් ගන්නම්කෝ. p කියලා එකක් ගන්නම්. එකක් ගන්නම් මම. ප්‍රොපොසිෂන් එකක් තියෙනවා I am hungry කියලා. ඒක මේ අවස්ථාවේ මට බඩගිනි නම් true වෙනවා. බඩගිනි නැත්නම් false වෙනවා. Q කියන එක I will eat කියලා ගන්නම්. මම ඉදිරියට ඒ කියන්නේ කනවා නම් මේක true වෙනවා. ඉස්සරහට මම කන්න ඉන්නේ නැත්නම් මේක false වෙනවා. මම ඊට පස්සේ දැන් P implies Q එක බලන්නම්. මේකෙන් කියන්නේ කොහොමද? if p then q. තර මන්ට ලියන්න පුළුවන් if I'm hungry then I will eat. මේක තමයි මගේ p implies q කියන එක කෙනා.
අපි බලමු යාට truth table එක ගහලා මේක අර මේ එක එක්සාම්පල් එකකින් හරියටම කියන්න අමාරු වෙන තැන් තියෙන හින්දා අපි කීපයක් එක්සාම්පල්ස් අරන් කතා කරමු මේක. දැන් මෙතනදී මට මේ තුන හරියට කියා ගන්න අමාරු වුණා. අපි බලමු මම මේක අරන් බලන්නම් පුළුවන් වේද කියලා. හරි. P implies Q කියලා බැලුවොත් මේකෙන් කියන්නේ if I'm hungry then I will eat කියන එක. හරි. මේක true වෙන්නත් පුළුවන් false වෙන්නත් පුළුවන්. ඒ විදිහටම Q true වෙන්නත් පුළුවන් false වෙන්නත් පුළුවන්. දැන් PQ true මේ ටික දාගෙන ඉන්න. මේක ඒකට එකිනෙක කෙනාට වෙන්න පුළුවන් අවස්ථා ටික තමයි මේ තියෙන්නේ. අපි බලමු ඒ අවස්ථාවලට අනුව මම මෙහෙම දැන් මම කියනවා මේ ස්ටේට්මන්ට් එක. මම අම්මට කියනවා කියමුකෝ. මම අම්මට කියනවා if I am hungry then I will eat කියලා. ඒක දැන් ඇත්තටම බැලුවොත් මේ මං කියපු එක ඇත්තක් වෙන්නේ මෙතන P implies Q එක මොකක් හරි එතනට true T කියලා එකක් ආවොත් මගේ ඒ කියපු ස්ටේට්මන්ට් එක සහ මං මේ ඒ PQ වලට අදාළව කරපු දේවල් අනුව කියන්නේ PQ දැන් මට මම බඩගිනි ඊට පස්සේ මම පස්සේ කන එකත් කරනවා. ඒ කියන්නේ මෙහෙම මේ වගේ අවස්ථාවක්. P true Q true කියන්නේ මට බඩගිනි වෙලා ඒක හරි I'm hungry කියන එක හරි. ඒ කියන්නේ මම දැන් කන්න යනවා. ඒතර මම ඇත්තටම කන්න යනවා නම් ඒකත් true කියලා ගමුකෝ. එතකොට ඒ true කියන්නේ ඇත්තටම මේ මට බඩගිනි දැන් මම පස්සේ කන්න යනවා කියන අවස්ථාව. එන්නේ ඒ අවස්ථාව ගැළපෙනවද බලනවා මම මේ දැන් මේ කියපු සිද්ධියට අනුව. දැන් මේක මම බඩගිනි නැති වෙලාවක කිව්වා කියලා හිතන්නකො. අම්මා කියනවා මට ඇවිල්ලා ගිහින් බත් කන්න කියලා. ඊට පස්සේ මම කියනවා if I'm hungry then I will eat කියලා. ඊට පස්සේ අපි බලමු මම ඒ කියපු එක ඇත්තක්ද බොරුවක්ද කියලා. ඒක තමයි මේකෙන් බලන්නේ දැන් ඇත්තටම. මම මේ කියපු එක ඇත්තටම මම ඇත්තක් විදියට ඒක කියන්නේ ඇත්තක්ද නැත්නම් මම ඒ කිව්වේ බොරුවක්ද කියලා අපි බලමු. හරි. ඒ හැම අවස්ථාවකටම මම දැන් මම කියන්නම් දැන් ඇත්තක්ද බොරුවක්ද කියලා බලන්න වෙන්නේ කොහොමද? මම මේ මොනවා හරි කරත් ඒ කියන්නේ කනවද නැද්ද කියන එක මත ඩිපෙන්ඩ් වෙනවානේ. මේක මම කියපු දේ ඇත්තටම මේ මම ඒ විදිහට කරාද කියන එක. හරි මම කියන්න ඕන එක තේරෙන්නේ නැති. දැන් P Q දෙන්නම true කියන්නේ මම කිව්වා මට දැන් බඩගිනි වෙලා මේ ඇත්තටම බඩගිනි වෙලා තියෙනවා දැන්. මම ඊට පස්සේ කණ්ඩත් යනවා දැන්. අන්න ඒ කියන්නේ P true Q not true. තර ඒකට අනුව මම ඉස්සෙල්ලා ඒකට දීලා තියෙන ලොජික් ටේබල් එක අර ඒක ගහලා කියන්නේ මේක මම දාලා කියන්නම් එක්ස්ප්ලেইন කරන්නම් ඇයි එහෙම ට්‍රූත් ටේබල් එකක් එන්නේ කියලා. ඒ කියන්නේ මම දැන් බඩගිනි ඒ කියන්නේ මම මේ ප්‍රකාශයට අදාළ ට්‍රූත් ටේබල් එක ඇයි මෙහෙම එකක් වෙන්නේ කියලා මම දැන් කියන්න යන්නේ ඔය කට්ටියට. ඒතර දැන් පේනවා පළවෙනි එක බලමු true nothing මේ ස්ටේට්මන්ට් එක මම කියපු එක ඇත්තක් වෙලා තියෙනවා. අපි ඇයි කියලා බලමු. මේක කියන්නේ පළවෙනි එක මට බඩගිනිලා තියෙනවා මං කන්නත් යනවා. ඒ කියන්නේ true වෙලා තියෙන්නේ. ඒතර ඒකට අදාළව මෙහෙම කිව්වොත් අපිට කියන්නේ අපිට මේ කියලා තියෙනවා මේක true කියලා. කියන්නේ if I'm hungry then I will eat කිව්වොත් ඊට පස්සේ මේ කියන්නේ මෙහෙම වෙලා තියෙනවා නම් මම මේ කියූප එකත් හරි ගිහිල්ලා තියෙනවා. දැන් අපි අතරම බලමු මම දැන් කියලා තියෙන්නේ මොකක්ද කියලා. මම කියලා තියෙන්නේ if I'm hungry then I will eat කියලා. කියන්නේ මට බඩගිනි වුණොත් මම කනවා කියලා තියෙනවා. ඒතර මගේ දැන් අවස්ථාව මොකද්ද? I'm hungry කියන එක true වෙලා තියෙනවා. ඒ කියන්නේ මට බඩගිනි සෙට් වෙලා තියෙනවා. ඊට පස්සේ Q කියන එක කෙනා true වෙලා. ඒ කියන්නේ මම I will eat කියන එකත් true. ඒ කියන්නේ මම මේ දැන් කියපු සීන් එක ඇත්තටම මම පිළිපැදලා තියෙනවා. අම්මට කියපු දේ මම ඒ කියන්නේ කඩ ගල්ලා නැහැ.
ඒකයි මෙතනට true එකක් කියලා තියෙන්නේ. මම බඩගිනි නම් මං කනවා කිව්වා. ඒ විදිහට බඩගිනිත් වෙලා තියෙනවා, කාලත් තියෙනවා. එහෙනම් අවුලක් නැහැ. හරි. ඊට පස්සේ බලමු දෙවෙනි අවස්ථාව. true false නම් false වෙලා තියෙනවා. අපි I කියලා බලමු මෙහෙම වෙන්නේ. P true කියන්නේ මොකද්ද? මට බඩගිනි වෙලා තියෙනවා. Q false. ඒ කියන්නේ I will eat කියන එක මං කරලා නැහැ. තේරුම මං ඇත්තටම ඒ කියන්නේ බඩගිනි වෙලා තියෙනවා. හැබැයි මං ගිහිල්ලා කාලා නැහැ. මං බඩගිනි ඉඳලා තියෙනවා. ඒතර මං දැන් අම්මට කියව කතාව මොකද්ද? මං බඩගිනි නම් මං කනවා කියලා තියෙන්නේ. ඒත් එහෙම කරලා නැහැනේ මං. තේරෙනවද? ඒ කියන්නේ දැන් මම කියලා තියෙන ප්‍රකාශය false statement එකක්. ඒ කියන්නේ බොරුවක් කියලා තියෙනවා. හරි තේරෙන්නේ නැති. ඒ නිසා මේක true වෙලා මේ Q කියන එක නම් false වෙනවා. ඉතින් P implies Q විදියට connect වෙලා තියෙන statement එක false වෙනවා ඒ අවස්ථාවට අදාළව. ඒ කිව්වේ I am hungry කියලා statement එකක් තියෙනවා. I will eat කියලා statement එකක් තියෙනවා. If I am hungry then I will eat කියලා දෙන්න combine කරලා තියෙනවා. ඊට පස්සේ අවස්ථාවක් එනවා I am ඒ කියන්නේ I am hungry වෙලා තියෙන හැබැයි මං පස්සේ කාලා නැහැ. බඩගින්න ඉඳලා තියෙන්නේ. ඒතර මං කියලා තියෙන්නේ මොකද්ද? මට බඩගින්න නම් මං ගිහින් කනවා කියන එක. ඒත් මට බඩගිනි වෙලා හැබැයි මං ගිහිල්ලා කාලා නැහැ. ඒතර තේරෙනවා මං කීප එක බොරුවක් කියලා. හරි. ඒ හින්දා තමයි මෙතනට false එකක් ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු. දැන් මම දැන් මෙහෙම කියන්න. හරි. දැන් බලන්න. අම්මා මට කන්න කියලා එළියට ගිහිල්ලා එනවා කියමුකෝ. මට දැන් ගෙදර අම්මා යන්න කලින් කියනවා කෑම හදලා තියෙන්නේ කාලා මේ කෑම ටික කන්න කියලා. ඊට පස්සේ මං කියනවා අම්මා ගිහිල්ලා එන්න මට බඩගිනි නම් මං කන්නම් කියලා. If I'm hungry then I will eat. හරි. ඒක තමයි මං දැන් කියලා තියෙන්නේ. දැන් අම්මා ගමන ගිහිල්ලා ඉවරලා ගෙදරට එනවා. ඊට පස්සේ අම්මා දකිනවා කෑම කාලා නැහැ තිබ්බ හදලා ගියපු විදියට හැමම කෑම ටික තියෙන හට්ටි ටික මොනවත් ඇරලා බලලත් නැහැ. ඊට පස්සේ අම්මා තද වෙලා ඇවිල්ලා මේ මට බනිනවා මේ කිව්ව විදියට කාලා නැහැ මොනවද කරලා තියෙන්නේ කියලා. ඒතර මම අම්මට බොරුවක්ද කිව්වේ නැත්නම් මං ඇත්තටම අම්මට කියපු දෙයම මං ඒ විදියට කරාද? කියන්නේ මං අම්මට කිව්වේ මම බඩගිනි නම් මං කනවා කියලා. අම්මා ගමන ගිහිල්ලා ඉවරලා එනවා කෑම ටික මේ සෝරි මං තව දෙයක් කියන්න ඕනේ ඔකටියට. අම්මා කෑම මේ කියන්නේ මෙහෙමයි. මම අම්මා යන්න කලින් කන්න කියනවා ඊට පස්සේ මම කියනවා මම බඩගිනි නම් මං කනවා කියලා. If I'm hungry then I will eat කියලා අම්මට කියනවා. අම්මා හා කියලා මං කීප එක අහලා ඒක හා කියලා සතුටු වෙලා ගමනක් ගිහිල්ලා දැන් ගමන ඉවරලා ගෙදරට එනවා. හැබැයි මට බඩගින්නක් සෙට් උනේ නැහැ. අන්න ඒක ටිකක් අතගත්. ඒ කියන්නේ මම දැන් කතා කරන්නේ P false කියන අවස්ථාවනේ. හරි. මට බඩගින්නක් ඇත්තටම සෙට් උනේ නැහැ. ඊට පස්සේ අම්මා ගෙදර ඇවිල්ලා අර විදියට කැම ටික දිහා මේ දකිනවා මොනවත් කාලා නැහැ. ඒ කියන්නේ අපරාධය හැදුවේ කියලා මට හිතෙන්න පුළුවන්. ඊට පස්සේ අම්මා ඇවිල්ලා මට බනිනවා කනවා කිව්වට කාලා නැහැ නේ කියලා. එතකොට මේ මං අම්මට බොරුවක්ද කියලා තියෙන ඇත්තටම මං කියපු දේ ඒ විදිහට කරාද? මං කිව්වා මට බඩගිනි, ඒ කියන්නේ බඩගින්නක් සෙට් වෙන්නේ නැහැ කියලා. ඒතර ඔයගොල්ලෝ තේරෙනවා ඇති. මගේ පැත්තෙන් හිතුවොත් ඒ කියන්නේ අම්මා තාම දන්නේ නැහැ. ඒ කියන්නේ අම්මා දන්නේ නැතුව ඇති මට බඩගින්නක් සෙට් වෙන්නේ නැහැ කියලා. මං අම්මට ඊට පස්සේ කියනවා නෑ මං කිව්වේ මට බඩගිනි වුණොත් මං කනවා කියලා. හැබැයි මට ඇත්තටම බඩගින්නක් දැනුනේ නැහැ කියලා. ඒ හින්දා මං කෑවේ නැහැ කියනවා. ඒතර මම එහෙම කියන්නම ඕනිමද නැත්නම් මේ කලින් කියපු එකකින් මේ කියපු ස්ටේට්මන්ට් එකයි අම්මාවට පස්සේ කිව්වනම් මට බඩගින්නක් දැනුනේ නැහැ කියලා. එහෙම කියලා තිබ්බනම් අම්මාර හට්ටි දිහා බලලා හිතන් ඒ කියන්නේ හට්ටි දිහා දැකලා ඊට පස්සේ අම්මට ඒ කියන්නේ ලොජික් පුළුවන් නම් අම්මට හට්ටි ටික දිහා බලලා මේ හිතන්නේ නැහැ මම බොරුවක් කිව්වා කියලා කලින්. මොකද මං කියපු දෙයට මේ පිටුපාලා මොනවත් කළා නැහැ. මං කිව්වේ බඩගිනි නම් කනවා කියලා විතරයි. බඩගිනි නැත්තම් මොනවා කරනවද කියලා ඒකේ කිසිම ඉන්ෆර්මේෂන් එකක් මං දුන්නේ නැහනේ. If I'm not hungry මොකද්ද කරන්න කියලා නැහැ. මං කියලා තියෙන්නේ if I'm hungry කනවා කියලා විතරයි.
මම බඩගිනි වුණා වෙලා අනිවාර්යෙන් මේක කරනවා කියලා විතරයි කියලා තියෙන්නේ. මම හංග්‍රි වෙලා කෑවේ නැත්තම් අන්න ඒතර බොරුවක් නේ. I'm hungry but I didn't eat. එහෙනම් මම දැන් කියපු ස්ටේට්මන්ට් එකට අනුව ඒ කියන්නේ ඒ ස්ටේට්මන්ට් එක ෆෝල්ස් වෙලා තියෙනවා මම ඒ කාපු නැති හින්දා. බඩගිනි වෙලත් කාපු නැති හින්දා ඒතර මේක ෆෝල්ස් වෙලා තියෙනවා. අනිවාර්යෙන් බඩගින්නක් සෙට් වුණා නම් මම කිව්වේ කනවා කියලා. ඒතර ඒකයි මම කිව්වේ මුලදිම P implies Q එකක් මේ ස්ටේට්මන්ට් එක ෆෝල්ස් වෙන්නේ මෙන්න මේ අවස්ථාවට විතරයි. ඒ කියන්නේ true වෙලා false වෙලා කියන්නේ මේ මුල් එක්කෙනා true වෙලා එහා පැත්ත එක්කෙනා false නම් ඒ කියන්නේ මුල් එක්කෙනා සැපිරිලා හැබැයි මම ඒකට ඒක උනා නම් කරනවා කියපු දේ කරේ නැත්තම් තේරෙනවා ඒක false. මේ කියන්නේ වැරදි මේ කියන්නේ බොරුවක් කිව්වේ කියලා. හැබැයි මුල් එක්කෙනා එයා මේ කියන්නේ කන්ඩිෂන් එක සෙට් වෙන්නේ නැත්තම් එහෙම උනේ නැත්තම් ඇත්තරම මං කිව්වේ එහෙම වුණා නම් කරනවා කියලානේ. ඒතර එහෙම උනේ නැත්තම් මම මේක කරන්න ඕනි කියලා එකක් නැහැනේ. ඒක කරත් එකයි නැතත් එකයි. ඒකෙන් තමයි මේක false වුණාම Q ඒ කියන්නේ මට බඩගින්නක් සෙට් වෙලා නැහැ. සෙට් වෙලා නැත්තම් මං කෑවත් එකයි නොකෑවත් එකයි. තේරෙන්නේ නැති අපි තව එකක් බලමු. ප්‍රොපොසිෂන් එකක් ගන්නම්. මෙහෙම කතාවක් ගමු. එක්සෑම් එකක් ලියන ළමෙක් එක්සෑම් එකක් ලියලා ඉන්න ඊට පස්සේ එක්සැමිනර්ට පේනවා ඒ ළමයා ගාව නිකන් සස්පිෂස් විදියට එයා කොල කෑල්ලක් වගේ මොකක් හරි එකකින් බලනවා වගේ පේනවා ෂේප් එකේ. ඒතර එක්සැමිනර් ළඟට ඇවිල්ලා කියනවා පේපරේ පෙන්නන්න. ඒ කියන්නේ එක්සැමිනර් ළඟට එනවා කියමුකෝ. ඊට පස්සේ කියනවා ප්‍රකාශය මෙසල කියලා ඉන්නම්කෝ. කියන්නේ P implies Q එක එයාගේ ඒ කියන්නේ එක්සැමිනර් ඇවිල්ලා කියපු දේ තමයි ඒක P implies Q ආකාරයේ තියෙන්නේ. මම ටයිප් කරන්නම් මොකක්ද ඒ කිව්වේ කියලා. එයා කියනවා if you don't show me the paper then I will fail you කියලා. කියන්නේ කොලේ පෙන්වුවේ නැත්තම් මේ F එකක් දානවා කියලා කියනවා. ඒතර අපි බලමු P කවුද කියලා. if එක දෙන්න එක අයින් කළමු ගමු. you don't show me the paper එක කියලා මම ගන්නම්. ඒතර මේක true වෙන්නත් false වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ true වෙනවා කියන්නේ you don't show me the paper කියන ඒ statement එක true නම් එයා කොලේ පෙන්වන්නේ නැහැ. you don't show me the paper කියන එක false වෙනවා කියන්නේ පෙන්වනවා. එමෙතන don't එකක් තියෙන හින්දා ඒක අර true වෙද්දි false වෙද්දි true වෙනවා. පටල ගන්න එපා. එතකොට අනිත් එක වෙන්නේ I will fail you කියන එක. කියන්නේ fail කරොත් මේක Q කියන එක true වෙනවා. එයා තමන් අනිත් එක්කනව fail කරේ නැත්නම් false වෙනවා. හරි කොහොම හරි ඇවිල්ලා කියලා තියෙන මෙන්න මේ කතාව. දැන් අපි බලමු දැන් ළමයා ඒක අහලා කොලේ පෙන්නනවා. මේක කිව්වේ කියන්නේ if you don't show me the paper then I will fail you කියලා. ඒ කියන්නේ ළමයා දැන් කොලේ පෙන්නන්න නැතුව ඒ කියන්නේ හිටියොත් අනිවාර්යෙන් F එකක් හම්බ වෙනවා. ඒතර ළමයා ඊට පස්සේ කොලේ දෙනවා. ඊට පස්සේ එක්සැමිනර් කොලේ දිහා බලලා fail කරලා යනවා. ඒතර ළමයාට දැන් ප්‍රශ්නයක් එයා කිව්වේ කොලේ පෙන්වුවේ නැත්තම් fail කරනවා කියලා. එයා හැබැයි පෙන්නුවා. ඒතර ඒකෙන් දැන් මෙහෙම කිව්වම කියවෙනවද කොලේ පෙන්වුවේ නැත්තම් පාස් කරනවා කියලා.
නෑනේ. මේකේ අනිවාර්යෙන් කියන්නේ එක කන්ඩිෂන් එකයි මේකේ කියන්නේ. පෙන්නුවේ නැත්තම් මොකද වෙන්නේ කියන කතාව විතරයි තියෙන්නේ. If you don't show me the paper, එයා මොකද්ද කරන්න කියන එක විතරයි කිව්වේ. පෙන්නුවොතින් මොකද්ද කරන්න කියන එක කියන්නේ නැහැ. ඒතර ළමයා හිතුවොතින් if you don't show me the paper then I will fail you. ඒ කියන්නේ පෙන්නුවොතින් fail කරන්නේ නැහැනේ කියලා පෙන්නලා මේ පස්සේ සිත රිද්ද ගන්න හොඳ නැහැ මේ අන්තිමට fail එකක් දාලා ගියාම. මොකද එයා එහෙම දෙයක් කියලා නැහැ මුලින්ම. ඒක truth table එකක් ගහලා අපි බලමු. ටිකක් කතා කරමු මේක ගැන. මට අඳින්න වෙන්නේ එකම truth table එක දිගට. මොකද connect වෙලා ඉන්නේ p implies q කියන එකකින්. හරි. අපි බලමු ළමයා පෙන්වන්නේ නැහැ කියමුකෝ. කොලේ පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ මේක true වෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? හරි අනිවාර්යෙන් කැම්පස් එකේ පොඩ්ඩක් මේ ස්ට්‍රික්ට් වෙනවා. කියන්නේ එක්සෑම් එහෙම කොපි කරන්න යන්න එපා. මේ අහු වුණොතින් මේ බැච් මිස් වෙනවා. කියන්නේ ෆේල් කරනව නෙවෙයි ඔයාට ඊළඟ අවුරුද්දේ සෙට් එක තමයි ලියන්න වෙන්නේ. ලකුණු අඩු කරනව නෙවෙයි සෙමෙස්ටර් මේ කියන්නේ සෙමෙස්ටර්ස් දෙකක් ලියන්න වෙන්නේ නැහැ. මොනවද ඉගෙන ගන්න වෙන්නේ තනියෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒත් ඉතින් එහෙම වෙන්න දෙන්න එපා. තනියම වැඩ කරලා ගිහිල්ලා ලියන්න. හරි. අපි බලමු දැන් කොලේ පෙන්වන්නේ නැහැ. ඇත්තටම එයා පෙන්වුවේ නැහැ කියමුකෝ. ඒ කියන්නේ මේක true වෙනවනේ. එහෙනම් අරයා කෙලින්ම fail එකක් කියන්නේ F එකක් දාලා යනවා. ඒ කියන්නේ I will fail you කියන එක ඒ statement එක true වෙලා තියෙනවා. එහෙනම් මේ දැන් කියපු statement එකේ තවුලක් නැහැ. ඒ කිව්ව විදිහටම වැඩෙත් උනා. බලමු මේ මෙහෙම අවස්ථාවක්. අපි හිතමුකෝ මේ දැන් කොලේ පෙන්නුවේ නැහැ. එක්සැමිනර් හැබැයි ෆේල් කරෙත් නැහැ. කියන්නේ ළමයා ඒ ඉල්ලපු කොලේ පෙන්නුවේ නැහැ ඒ එක්සැමිනර්ට. එයා හංගගෙන හිටියා. හැබැයි එක්සැමිනර් මොනවත් කරන්නේ නැතුව අනිත් පැත්ත හැරිලා ගියා. ඒතර එයා දැන් කියපු ප්‍රකාශය එයා පිළිපැද්දේ නැහනේ. නේද? ඒතර මෙහෙම true false වුණොතින් එහෙම දෙයක් ඇත්තටම වුණොතින් එයා දැන් මේ කියපු ලොකු ස්ටේට්මන්ට් එක තියෙන. අන්නේ ඒ ස්ටේට්මන්ට් එකම බොරුවක් වෙනවා. false වෙනවා. ඒ කියන්නේ මේක true වෙලා මේක false වුණොතින් මේ ස්ටේට්මන්ට් එක false වෙනවා. හරි. අනිත් අවස්ථාව මම නිකන් කියන්නම්. ඒක ඇත්තට ලොකුට හිතන්න දෙයක් නැහැ. මේ ස්ටේට්මන්ට් එක false වුණා කියන්නේ මොකක්ද? You don't show me the paper නෙවෙයි you show me the paper කියන එක true. ඒ කියන්නේ කොලේ පෙන්නුවා කියන එක තමයි එතනදී උනේ. මේ ස්ටේට්මන්ට් එක false කියන්නේ ළමයා කොලේ පෙන්නනවා දැන්. පෙන්නුවා නම් ඕනි දෙයක් වෙන්න පුළුවන් කියලා ඔකට දැන් තේරෙනවනේ. කියන්නේ if ස්ටේට්මන්ට් එක සැපිරිලා නැහැ. ඒතර අර ප්‍රෝග්‍රෑම් එකේ වගේ මේ ප්‍රෝග්‍රෑම් එකේ වගේ මේක ඇතුළට යන්න අවශ්‍යතාවයක් නැහැ. එයා ඇතුලේ මොකක් වුණත් අපිට අදාළ නැහැ. කෝඩ් එක කියන්නේ ඇතුලේ මොකක් වුණත් අදාළ නැහැ. කෝඩ් එක රන් වෙන අවුලක් නැතුව. ඒ වගේ මේ ස්ටේට්මන්ට් එකේ අවුලක් නැහැ. මෙයා false වෙලා මෙයා true හරි false හරි වුණාට ඒ කියන්නේ එයාට ගානක් නැහැ. මොකද පළවෙනි එක්කෙනා සැපිරුන්නේ නැති හින්දා. ඒතර මෙයා මොකක් වුණත් මෙයා සැපිරුනේ නැත්තම් මේ ස්ටේට්මන්ට් එක වැරද්දක් පෙන්වන්න අපිට කියන්නේ ළමයා කියනවා මේ මම පෙන්නුවා හැබැයි ඔයා මම ෆේල් කරා කියලා. ඔයා කිව්වේ කියන්නේ එයා කියන්නේ කොලේ පෙන්නුවේ නැත්තම් ෆේල් එකක් දානවා කියලානේ. ඊට පස්සේ ළමයා කියනවා ඔයා කියපු ස්ටේට්මන්ට් එක false කියන්නේ බොරුවක්. මම කොලේ පෙන්නලත් ඔයා මාව ෆේල් කරානේ කියලා. නෑ එහෙම වැරද්දක් නැහැ. එයා කියපු ස්ටේට්මන්ට් එකේ අවුලක් නැහැ. මේ ළමයා තේරුම් ගන්න ඕනේ එයා කිව්වේ
පෙන්නුවේ නැත්තම් මොකද්ද වෙන්නේ කියන එක විතරයි. පෙන්නුවා නම් එක්ක true වෙන්නත් පුළුවන් false වෙන්නත් පුළුවන්. අවුලක් නැහැ. හරිනේ. ඒතර මේක true උනත් එකයි false උනත් එකයි ඒ කියපු statement එක බොරු ප්‍රකාශයක් වෙන්නේ නැහැ. මෙහෙම දෙයක් මේ සිනාරියෝ එක වුණා කියමුකෝ ඇත්තටම. ඒත් මේ කියපු ප්‍රකාශය ඒක බොරුවක් වෙන්නේ නැහැ. ඒතොර මේ කවුරු හරි කිව්වොත් දැන් මොකද්ද දැන් මෙහෙම දෙයක් කරලා පස්සේ මේ ෆේල් කරා කියමුකෝ. ඊට පස්සේ එක්සැමිනර් ගෙදර ගියාට පස්සේ මේ සීන් එක කියනවා වයිෆ්ට. ඊට පස්සේ වයිෆ් කියනවා ඇයි ඔහොම බොරු කියන්නේ පන්සිල් පද 5 කැඩෙනවනේ කියලා. ඒත් ඇත්තටම එයා එතනින් මේ බොරු කියන එක පන්සිල් පදේ බොරු කියන මේක කඩලා නැහැ. මොකද ඇත්තටම එයා එහෙම කියන්නේ ඒ ස්ටේට්මන්ට් එකේ එයා ඒ කියපු විදිහටම වැඩේ කරා. මං කිව්වේ මොකද්ද ලොජික් කියන්නේ ඒ කියන්නේ භාෂාවේ මැතමැටික්ස් පැත්ත. ලැන්ග්වේජ් එකේ ඒ කියන්නේ මොකද්ද එයා කියන්නේ හරියටම මොකද්ද ඒ කිව්වේ කියන එක අපිට ඇනලයිස් කරන්න පුළුවන්. ඒත් මේ විදිහට දැන් භාෂාව හැදෙද්දි මැත්ස් එක එතන අස්සෙට දැම්මේ නැති වුණාට අපි ඒක නිකන් එහෙම ලොකුවට අරගෙන ඇනලයිස් කරේ නැති වුණාට අපි මේක මොලෙන් ඒක කියන්නේ හිතලා මේ විදිහට තමයි වැඩ උනේ මෙච්චර වෙලා. එහෙම වැඩ කර තිබ්බ මේ ලැන්ග්වේජ් එක අරගෙන ඇත්තටම ඒ කියන්නේ කාටවත් නිකන් ඩවුට් එකක් එන්නේ නැති වෙන්න විදිහට හරියට එක්ස්ප්ලেইন කරලා තියෙනවා මෙන්න අවස්ථාවට මොකද්ද වෙන්නේ කියන එක. කියන්නේ මැත්ස් වලින් පටන්ගෙන මෙහෙම හැදුව නෙවෙයි මේ අපි මෙහෙම හදාගෙන මේ විදිහට ලැන්ග්වේජ් එකක් හදාගෙන ඊට පස්සේ මේ විදිහට තමයි වැඩ කරේ දිගටම. ඒක නිකන් මතු කරලා පෙන්නනවා ඇත්තටම මේකයි ඇතුලේ වෙන්නේ කියන එක. මැතමැටිකලි එහෙම කරන්න පුළුවන්. හරි. ඒතර ඕක ගැන තේරුම් ගන්න චරයි මම හිතන්නේ ඇති. තව හොඳටයක් තියෙනවා. ඔව් මං කිව්වා මෙයාව ඉම්ප්ලයිස් කියන නම වෙනුවට තව කීප ආකාරයකින් පෙන්වන්න පුළුවන් කියලා. කියන්න පුළුවන් කියලා. දැන් මං එක ආකාරයයිනේ කිව්වේ. තව විදි තියෙනවා මේක කියන්න පුළුවන්. මම මේක ගන්න මේක ලේසි මට කියන්න. I am hungry implies I will eat කියන එක එහෙනම rough වැඩි කියන්නේ P implies Q කියන එක implies කියන එක අරගෙන මේ කාට හරි කිව්වොත් I am hungry implies I will eat කියලා ඒක ඇත්තටම තේරෙන්නේ නැහැනේ. තේරෙන්න කියන්න ඕන නම් කියන්න තියෙන්නේ if I am hungry I will eat කියලා. ඒක එක විදියක්. මම ඒක අය ගන්නවා එතනට. මේ එක විදියක්. තව විදියක් හිතෙනවද ඔකට? මම මෙහෙම කිව්වද? මේ දෙකම එකද නැත්නම් වෙන ප්‍රකාශ දෙකක්ද? If I am hungry then I will eat. මෙහෙම කියන එකයි මේ විදිහට I will eat if I am hungry කියන එකයි කියන්නේ පැත්ත මාරු වෙලා වගේ if එකත් හැබැයි ගිහිල්ලා ඇත්තටම මේ දෙන්න දෙකම එකයි. එකම සිද්ධිය තමයි කියවෙන්නේ. මෙහෙමයි දැන් if එක තියෙන්නේ. ඔය ඉංග්‍රීසි වල මේ හැටි නිසා මෙහෙම වෙන්නේ. කීප ආකාරයකින් තියෙන්නේ. if එකට ඉස්සරහින් තියෙන ප්‍රොපොසිෂන් එක මගේ p. then එකට එයාට පස්සේ එන්නේ q කියන එක නේද? හරි.
ඒක තමයි එහෙම වුණොත් තමයි P implies Q කියලා සෙට් වෙන්නේ. දැන් මෙතන කොහොමද තියෙන්නේ? I will eat කියන එක නා Q නේ. if කියන එක නා මෙතන තියෙනවා. I'm hungry. ඒක මෙතන. දැන් මෙතනදී පේනවා if එකට ඉස්සරහින් ඉන්නේ ආය Q මේ ආය P ම තමයි. if I'm hungry කියන එක තියෙනවා. ඒක නිකන් if I'm hungry then I will eat කියන එක ඉංග්‍රීසි වලින් කෙටිවට ලියන්න පුළුවන්. කෙටිවට කියන්න පුළුවන් I will eat if I'm hungry කියලා. ඒතර මේකෙදි පොඩ්ඩක් පැටලයි. ඕකේ ඇත්තටම තියෙන මේ QP මාරු වෙලානේ. Q if P කියලා තියෙන. ඒතර මතක තියාගන්න මේක හැබැයි අර සිම්බල් එකෙන් දැම්මොත් P implies Q කියලා තමයි එන්නේ. කමා එකක් දානවා නම් මෙතනට දාන්න ඕනේ. Q if P. එහෙම තමයි හිතන්නේ. I will eat if I'm hungry. ඒකම එකයි මෙයත් එක්ක. If I'm hungry then I will eat කියන එක එකයි. I will eat if I'm hungry කියන එක. ඒ දෙකම එකයි. ඒතර මේක කෙටියට මෙහෙම ලියුවොත් Q if P කියලා තිබ්බොත් ඔකට පැට් මේ පුරුදු වෙන්න එපා. කියන්නේ කෙලින්ම QP ට ඇරෝ එක ගහන්න. PQ මාරු වෙලා තියෙන මෙතන. මොකද Q if P කියන්නේ if P then Q නේ. ඒතර if P then Q එක අපි දන්නවා මෙහෙම එන්නේ කියලා. ඒක හර ඒ කියන්නේ කෙටිවට ලියද්දි මේ දෙන්න පැත්ත මාරු වෙලා එහෙම Q if P කියලා එනවා. මේක තව කීපයක් එද්දි පැටලෙන්න මේ බලයි ඒ ඉඳ පොඩ්ඩක් මතක තියාගන්න බලන්න. ඒ කියන්නේ මතක තියාගන්න ඕනේ නැහැ. පොඩ්ඩක් දැනගෙන ඉන්න පේපර් එක වෙලාවේදී එහෙම පැටලෙන්න පුළුවන් වෙයි. ඒ වෙලාවට ප්‍රෙෂර් එකට එහෙම තව විදි කීපයක් තියෙනවා මම මේක කියලා ඉන්නම්කෝ. මෙහෙම කියන්නත් පුළුවන් නේ. Whenever I'm hungry I will eat. ඒ කියන්නේ මම බඩගිනින ඉන්න ඕනිම ඒ කියන්නේ ඕනිම මොහොතකදී මං කනවා. ඒකත් අර දීපු ප්‍රොමිස් එක වගේ ගන්න අම්මට කියපු දේම මේ විදිහට කියන්නත් පුළුවන්. අනිත් විදිය මේකේ මාරු කරපු විදියටම වගේම මට ඕනනම් ආයෙ මෙහෙම ලියන්න පුළුවන්. පටල ගන්න එපා. දැන් මේකේ දෙකේම whenever එක තමයි නිකන් if එක වගේ වැඩ කරන්නේ. if then එක කියන්නේ then එක නෑ මෙතන. then එක එන්නේ නැහැ whenever කියනවනම්. ඒතර පොඩ්ඩක් අමුතුයි. if whenever I'm hungry then I will eat කියන්නේ නැහැ. whenever I'm hungry I will eat කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒතර මේක නිකන් if එක වගේ then එක තියෙනවා ඒත් එයා කියන්නේ නැහැ. මෙතන කියන්නේ පේනවා whenever එකට පස්සේ P ඉන්නේ. මෙතනත් Q මෙතන ඉන්නවා I will eat කියන එක. whenever එකට පස්සේ තමයි I'm hungry ඉන්නේ. ඒතර ඒක තමයි බලන්න ඕනි කියන්නේ මෙයාට ඉස්සරහින් කවුද ඉන්නේ කියන එක කියන කතාව තමයි බලන්න ඕනි. ඒක මෙතනත් if එකට පස්සේ I'm hungry හිටියේ මෙතනත් if එකට පස්සේ තමයි I'm hungry හිටියේ. ඒතර තමයි if P then Q කියලා එන්නේ. මෙතන if P then Q කියන එක දිගට තිබ්බේ. හැබැයි මෙතන if P then Q එක පස්සට ගිහිල්ලා. ඒක ඉංග්‍රීසි වල හැටි තව දෙකක් තව තුනක් තියෙනවා කියන්න ඕනි. කියන්නේ ගොඩක් ආකාරය තියෙනවා මම ඔක්කොම කියන්න යන්නේ නැහැ. මෙහෙම පුළුවන්. මේක මම හෙඩින් එක ගන්න.
ෆෝමැට් එකක් තියෙනවා. p implies q එකම මේ විදිහට කියන්න පුළුවන්. මම ඇයි කියලා truth table එකකින් කියන්නම් හොඳට. එතකන් මම මේක ලියලා ඉන්නම්. මේක හරියටම ලියනවා නම් මෙහෙම එකක් තමයි ලියන්න වෙන්නේ. ඒ කියන්නේ ඉංග්‍රීසි බලලා ලියනවා නම් අර I am hungry කියන අර ෆෝමැට් එක පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා. I will eat කියන එක එහෙම පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා. කොහොමද අදහස එන්නේ ඒකමයි. කියන්නේ 아무තු ඒ කියන්නේ ඉංග්‍රීසි ඒ කියන්නේ ඉංග්‍රීසි කෙනෙක්ට ඉංග්‍රීසි කාර්යයකට 아무තුවක් දැනෙන්නේ නැති වෙන්න කියනවා නම් මෙහෙම තමයි ලියන්න වෙන්නේ. ඒක ගණන් ගන්න එපා. මෙහෙම ලියන්න බැරි නම් එහෙම ගණන් ගන්න ඕනේ නැහැ. මැත්ස් වලදී එච්චර ඉංග්‍රීසි චෙක් කරන්නේ නැහැ. ලියන්න පුළුවන් අවුලක් නැහැ. ඒත් මෙහෙම චෙක් කරන්නේ නැහැ. මට කියන්න ඕනේ උනේ දැන් මෙතන p කියන්නේ I'm hungry කියන එක. q කියන්නේ I will eat. තර I'm hungry is sufficient for I will eat කියලා කිව්වොතින් ඒක එහෙනම පොඩ්ඩක් අමුතුයි. ඒකේ අදහසම එන්න විදියට ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් අමුතුවක් දැනෙන්නේ නැතුව කියනවා නම් මේ විදිහට තමයි ඒක හදන්න වෙන්නේ. මේක පැටලෙනවා නම් මේක බැලුවත් අවුලක් නැහැ. මෙහෙම ලිව්වට අවුලක් නැහැ එක්සෑම් එකේ මං හිතන විදියට. එහෙම ඉංග්‍රීසි එච්චර ලොකුවට බලන්නේ නැහැ මැත්ස් පේපර් එකකින්ද. තර I'm hungry is sufficient for I will eat කියන්නේ බඩගින්න ඇති වෙන එක ප්‍රමාණවත් මම කන්න යෑමට. කියන්නේ me being hungry is sufficient කියන්නේ ප්‍රමාණවත්. sufficient කියන්නේ වැරදි නම් කියන්න මම හිතන්නේ ප්‍රමාණවත් තමයි sufficient කියන්නේ. මූලික දේශනා යන්නේ නේ මට මතක නැහැ හරියට. හරි කවන්න. p is කියන්නේ මට බඩගිනි වීම ප්‍රමාණවත් මං කෑම කන්න යාම පිණිස. ඒ වගේ එකක් අදහස් වෙනවා. මම ඇයි කියලා කියන්න. මේක මෙහෙම හිතන්නත් පුළුවන්. p is sufficient for q. ඒ කියන්නේ p කියන කෙනා true වෙන එක ප්‍රමාණවත් q true වෙන්න. ඒක තමයි ඔකේ අතරම කියන්නේ. කියන්නේ ඒකනේ උනේ. දැන් මට බඩගිනි වීම ප්‍රමාණවත් මං කෑම කන්න යන්නට. ඒතර මං බඩගිනි වුණා කියමුකෝ. එහෙනම් මං කන්න යනවානේ. ඒතර මේ බඩගිනි වුණා කියන එක true වෙන එක ප්‍රමාණවත් මම කෑම ඇත්තටම කන්න යෑමට. ඒ කියන්නේ මම දැන් ඒ කියපු ස්ටේට්මන්ට් එක හරිනම් මම අම්මට කිව්වේ බොරුවක් නෙවෙයි නම් මට බඩගිනි වුණා නම් මං කන්නත් යන්න බෑ. ඒක අනිවාර්යෙන් වෙන්න ඕනේ දෙයක් නේ. ඒ කියන්නේ බඩගිනි වෙන එක ඒක true වෙන එක ප්‍රමාණවත් q කියන කන්ඩිෂන් එකත් sorry q කියන මේ ස්ටේට්මන්ට් එක true වෙන්න. තේරෙන්නේ නැත්නම් බලමු. මේක p is sufficient for q. p sufficient කියන එක ෆීල් වෙන්නේ නැත්නම් ප්‍රමාණවත් කියලා හිතන්න. ඒතර p ප්‍රමාණවත් q. p true වෙන එක ප්‍රමාණවත් q true වීම පිණිස. ඒ කියන්නේ මොකද්ද? මට බඩගින්න කියන්නේ මේකත් අම්මට කියපු එකක් නේ. මේක මෙන්න මේකම තමයි. හරිද? දැන් මම මේක
බොරුවක් නොවෙන්න නම් මම මොකද්ද බඩගිනි වුණා නම් කරන්න ඕනේ ඇත්තටම ගිහින් කන්න ඕනේ නේ. නැත්තම් අම්මට බොරු කිව්වනවනේ. අන්න ඒ වගේ මට මේ කියන්න පුළුවන් I am hungry is sufficient for I will eat කියලා. මේ වගේ එකක් කිව්වත් මේක කිව්වත් දෙකම එකයි දෙකෙන්ම කියවෙන්නේ එක. මොකද P ප්‍රමාණවත් Q true වීම සඳහා කිව්වොතින් P true වුණා කියමුකෝ. මේක true වීම ඒක true වෙන එකම ඇති මෙයා true වෙනද. කියන්නේ අපි බලමු දැන් මේකෙන් උනත් බලන්න පුළුවන්. P true වුණොතින් Q අනි ඒ කියන්නේ P true වෙන එක ප්‍රමාණවත් Q true වීම පිණිස. හරි. මෙතන තියෙනවා P true වෙලා මං කියපු ස්ටේට්මන්ට් එක ඒක ඇත්තක් නම් P true වෙද්දි Q true වෙන්නම ඕනේ. දැන් මෙතන ඇත්තක් වෙන්නේ මොන අවස්ථාවේදීද? නෑ මං ඇත්තක් නොවන අවස්ථාව කපලා දාන්නකො. මේ තියෙන්නේ false. false කියන්නේ මං දැන් කියපු ස්ටේට්මන්ට් එක if I'm hungry then I will eat කියන ඒ අම්මට දීපු පොරොන්දු බොරුවක් වෙලා තියෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී. ඒක මං දැනට අයින් කරන්නම්කෝ. හරි. මං කියන්න හදන්නේ if I'm hungry then I will eat කියන එක ඒකම කියන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. sufficient කියන P is sufficient for Q. ඒ කියන්නේ P එක true වෙන එක ප්‍රමාණවත් Q true වීම පිණිස. හැබැයි දැන් Q අපි අනිත් පැත්ත බලමු. Q is sufficient for P කියලා තිබ්බොත් ඒ කියන්නේ Q true වීම ප්‍රමාණවත්ද බලමු P true වීම පිණිස. කියන්නේ Q true වෙන එක ප්‍රමාණවත්ද බලමු P true වෙන්න. හරි. Q true වෙලා තියෙනවා මෙතන. P true වෙලා තියෙනවා මේක true. ඒ කියන්නේ මේ Q එක ඇත්ත නම් Q කියන එක true නම් මෙයා true වෙන්න එක ප්‍රමාණවත්. අපි කියපු එක ඇත්ත නම් Q true නොතින් මම දැන් අනිත් පැත්ත කතා කරන්නේ. කියන්නේ නිකන් හිතමු කියලා කිව්වේ. මේක මේ කියපු ප්‍රකාශය අපි කියමු ඒක යටතේ මම දැන් කතා ඒක හරි කියන යටතේ අපි බලනවා Q කියන එක නා true නොතින් ඒක ප්‍රමාණවත්ද බලමු P true වීම පිණිස. හරි මෙතන true වෙලා තියෙනවා. එතකොට මෙතන true වෙලා තියෙනවා. එහෙනම් එතනට ගැලපෙනවා. හැබැයි මෙතනදී true වෙලා තියෙනවා Q. හැබැයි ඒක ප්‍රමාණවත් වෙලා නැහැ මෙයා true වෙන්න නේ. මං ආයෙ මේක හොඳට කියන්නම් අර numbers කතාවෙන් පුළුවන් මේක තේරුම් කරන්න. දැන් නිකන් බැලුවොත් මෙතන true වෙන එක ප්‍රමාණවත් වෙලා නැහැ මෙයා true කරන්න. මොකද මේක true statement. මං කපලා දැම්මේ මේක විතරනේ. අපි බලන්න ඕනේ මේ තුන් දෙනා මේ statement එක හරිනම් Q sufficient for P මම නිකන් අනිත් පැත්ත දාලා බැලුවේ. දැන් හරි පැත්ත බැලුවොත් කියන්නේ මොකද්ද? P is sufficient for Q. ඒ කියන්නේ P true වීම ප්‍රමාණවත් Q true වීම සඳහා. අනිත් දෙකේම මොකක්ද වෙලා තියෙන්නේ? අනිත් දෙකේම P false නේ. ඒතර අපි ඒක දිහා බලන්න ඕනේ නැහනේ. මම අනිත් එකත් කියලාම numbers එකට යන්න. ඒක තේරෙන්නේ නැතුව ඇති. අපි මේකත් බලලා P is sufficient for Q කියන්නේ මම කිව්වා. එහෙම ලියන්න පුළුවන්. මේ කතා කරන්නේ P implies Q ට දෙන්න පුළුවන් තවත් නම් ටික හරිද? මම කිව්වා මෙහෙම කියන්න පුළුවන් මෙහෙම කියන්න පුළුවන් මෙහෙම කියන්න පුළුවන් ඔක්කොගම මෙහෙම කියන්නත් පුළුවන්. ඔක්කොම එකම දේ තමයි කතා කරන්නේ. හරි අනිත් ක්‍රමය තමයි දැන් Q එන්න ඉස්සරහට Q is necessary for P.
P implies Q ගැනමයි මම ඒකම කියන්න පුළුවන් P is sufficient for Q කියලා. ආයේ මේකම කියන්න පුළුවන් Q is necessary for P කියලා. ඒ කියන්නේ Q කියන එක කෙනා true වෙන එක Q කියන එක කෙනා true වෙන එක අත්‍යවශ්‍යයි P කියන එක කෙනා true වෙන්න නම්. Sufficient කියන්නේ ප්‍රමාණවත්, necessary කියන්නේ අත්‍යවශ්‍යයි. හරි. ඒ කියන්නේ මෙහෙම කතාවක්. P true වෙන්න Q true වීම අත්‍යවශ්‍යයි. හැබැයි ප්‍රමාණවත් නැහැ. කියන්නේ sufficient කැලක් ගෑවිලා නැහැනේ. කියන්නේ Q true වෙන එක sorry P true වෙන්න නම් Q true වෙන එක අත්‍යවශ්‍යයි. Q is necessary for P කියන්නේ P සඳහා P true වීම සඳහා Q true වීම අත්‍යවශ්‍යයි කියන එක. දැන් ප්‍රමාණවත් කියලා නැහැ. ඒකට හේතුව මේක necessary උන ඵලයට දැන් තව ඒවා තියෙන්න පුළුවන්. තව statements මම කියන R S T කියලා තව තුනක් ඉන්නවා. ඒ තුන් දෙනා necessary. ඒතර මේ හැමෝම true වුණොතින් තමයි P true වෙන්නේ. අන්න ඒ වගේ කතාවක් තමයි කියවෙන්නේ necessary එකෙන්. ඒ කියන්නේ Q true වෙච්ච ගමන් P true වෙන්නේ නැහැ. මතක තියාගන්න අපි දැන් කතා කරන්නේ P implies Q එක ගැන. හරි Q ඉන්නේ දකුණු පැත්තේ P ඉන්නේ වම් පැත්තේ. මෙතනදී Q ගෙනල්ලා තියෙන වම් පැත්තට P ඉන්නේ දකුණු පැත්තේ. කියන්නේ මේ තිබ්බ පිළිවෙලටම ලියනවා නම් sufficient කියලා එන්න ඕනි. අනිත් පැත්තට ලියවෙනවා නම් necessary කියන වචනේ තමයි එන්නේ. sufficient එකෙන් කියන්නේ P true වීම ඒක true වුණ ගමන් Q true වෙනවා කියන එක. කියන්නේ මේ statement එක හරියනවා නම් P true වෙන එක ප්‍රමාණවත් Q true වීම සඳහා. හැබැයි දැන් මේ විදිහට කිව්වොත් මොකක් හරි statement එක මෙතන තියෙන එක්කෙනා අපි කියමු ඇත්තටම වුණා කියලා. ඒත් ඒක වුණ ඵලයට මේක වෙන්නේ නැහැ. මේක වෙන්න හැබැයි මේක මේක මෙතන තියෙන එක්කෙනා වීමට මෙයා අනිවාර්යෙන් true වෙන්න ඕනේ. හැබැයි තව දේවල් තියෙන්න පුළුවන් එයාට අවශ්‍යතාව. වෙන අවශ්‍යතාව තියෙන්න පුළුවන්. මේක එක අවශ්‍යතාවයක් විතරයි. ඒක true වෙන ඵලයට මෙයා true වෙන්නේ නැහැ. හැබැයි අපි දන්නවා මෙයා false වුණොත් අනිවාර්යෙන් මේක true වෙන්න බෑ කියලා. මොකද අත්‍යවශ්‍යයිනේ. P true වීම සඳහා Q true වීම අත්‍යවශ්‍යයි. ඒතර P true නැත්තම් මෙහෙම වෙන්නේ නැතුව අපි false වුණා කියනවා. ඒතර අත්‍යවශ්‍ය කරුණක් සිද්ධ වෙලා නැහැ, ඉෂ්ට වෙලා නැහැ. ඒ කියන්නේ මේක වෙන්න විදියක් නැහැ. මේක true වෙන්න විදියක් නැහැ. අපි බලමු මේක අර ඉංග්‍රීසි වලින් ලියනවා නම් මම ඒක ලියලා ඉන්නවා. Q is necessary for P. Q කියන්නේ I will eat. P කියන I'm hungry. Q කියන I will eat. මෙහෙම එකක් කියන්න පුළුවන්. I will eat is necessary for I'm hungry කියලා කියන්නේ නැහැ. ඉංග්‍රීසි කතා කරන අයට ඒක මොකද්ද ඒ කිව්වේ කියලා හිතෙයි. මම ඒ හින්දා ඒක නිකන් මේක සම්පූර්ණයෙන් මම ලියන්න.
ඒක ගැන එච්චර හිතන්න එපා. ඒ කියන්නේ මේක එච්චර හිතන්න එපා. අපි නම්බර්ස් වලට යමුකෝ. මෙතනින් හිතන්න අමාරුයි ඒක. මේ එක්සාම්පල් එක ගැලපෙනවා ඔතනට. මම ප්‍රෝග්‍රෑම් එක අයින් කරන්නම්. හරි. මගේ ස්ටේට්මන්ට් එක උනේ මොකද්ද? P implies Q. ඒ කියන්නේ if P then Q කියන්නේ if n is divisible by 15 then n is also divisible by මෙතනදී මම මේකේ දැන් මෙහෙම කියුවොත් මම අනිත් පැත්ත නෑ ඒක මම පස්සේ කියන්නම්. හරි බලමු. දැන් මේකම මට කියන්න පුළුවන් දැන් තියෙන්නේ P implies Q නේ. මට කියන්න පුළුවන් තව ක්‍රමයක් තමයි P is sufficient for Q. අනිත් විදිහ තමයි Q is necessary අත්‍යවශ්‍යයි for P. කියන්නේ sufficient කියලා වචනේ දාලා කනෙක්ට් කරනවා නම් ඔයාලට මේ අදහස එන්න ඕන නම් P Q A පිළිවෙලටම තියෙන්න ඕනේ. necessary දාලා fix කරලා ලියනවා නම් දෙන්න අලුත් statement එක Q එන්න ඕනේ මුලින් P තමයි පස්සේ එන්න ඕනේ. හරි. මේ එකම දේ කියන්නේ equivalent. ඒ කියන්නේ එකම truth values තමයි මම table එක ගැහුවොතින් එන්නේ. ඒකම ඉරි තුන ගැහුවේ මම කිව්වා ඉරි තුනේ කතාව ඊයේ සතියේ. හරි. මෙහෙම හිතන්න. නම්බර් එකක් ගන්න. ඉතින් 15 බෙදෙනක් ගමු ඉස්සෙල්ලා. 45. හරි. 45 කියන නම්බරයක් තියෙනවා. n සමානයි. මේක 15න් බෙදෙනවද? ඔව්නේ. ඒතර 15න් බෙදෙනවා කියමුකෝ. ඒ කියන්නේ P කියන්නේ මොකද මගේ P statement එක තමයි 15න් බෙදෙනවද කියලා තමයි බලන්නේ. n is divisible by 15. ඒ කියන්නේ 45 මේ අවස්ථාවට අදාළව 45 නම් 45 is divisible by 15 කිව්වොත් ඒ ප්‍රකාශයේ ඒ ස්ටේට්මන්ට් එක හරිනේ. ඒතර ඒ වෙලාවේදී P true Q බැලුවද? නෑ Q බලන්න ඕනේ නෑ දැන්. අපි බලමු මේක බලමු. මේකෙන් මොකද්ද කියන්නේ? P true වෙන එක sufficient ප්‍රමාණවත් Q true වෙන්න. දැන් P true වෙලා තියෙන්නේ. 45 15න් බෙදෙනවා. ඒතර 15න් බෙදුනා ඒ කියන්නේ මේකට අනුව නම් 15න් බෙදෙන එක ප්‍රමාණවත් 5නුත් බෙදෙන්න. අපි නිකන් සාධාරණව හිතමුකෝ. ඔකටේට මැත්ස් පුළුවන්. නිකන් හිතන්න නම්බර් එකක් තියෙනවා. එයා 15න් බෙදෙනවා කියලා. ඔයා හිතලා බලන්න 15න් බෙදෙන පළියට ඒක 5නුත් බෙදනවාද කියලා. අපි කලිනුත් ඒක කිව්වා එහෙම වෙනවා කියලා. මොකක් හරි නම්බර් එකක් 15න් බෙදීම ඇති ඒක 15න් බෙදෙන එකම ප්‍රමාණවත් 5න් බෙදෙනවත් කියලා කියන්නේ. අපිට ඕන නම් 3න් බෙදෙනවා කියලා කියන්න පුළුවන්. ඒක පස්සේ බලමු. කොහොම හරි කතාව 15න් බෙදෙනවා කියලා අපි දන්නවා නම් මොකක් හරි නම්බරයක් ඒක දැනගන්න එක ප්‍රමාණවත් මේ Q නුත් 3න් බෙදෙනවා කියලා
sorry q කියන කියන්නේ ඒ නම්බර් එකම පහෙන් බෙදෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි නම්බර් එකක් 15න් බෙදෙනවා කියන එක අපි දැන ගැනීම ප්‍රමාණවත් ඒ නම්බර් එක පහෙනුත් බෙදෙනවා කියලා කියන්න පුළුවන් අපිට. ඒතර 15ට sorry ඒක මේ මොකක් හරි නම් ඒක මේ සිද්ධ වෙනවානේ. ඕනිම නම්බර් එකකට ඒක වෙනවා. 15න් බෙදෙනවා නම් 15න් බෙදෙනවා කියලා දැනගන්න එක ප්‍රමාණවත් පහෙනුත් බෙදෙනවා පහෙනුත් බෙදීමට. ඒතර අපි පහෙන් බෙදෙනවා කියලා චෙක් කරන්න ඕනේ නැහැ. 15න් බෙදෙනවාද බැලුවම ඇති 5න් බෙදෙනවා කියලා දන්නවා. අන්න එහෙම වෙනවා නම් අපිට ලියන්න පුළුවන් P implies Q කියලානේ. ඉතින් මේක කියන්නේ 15න් බෙදෙනවා නම් අපිට කියන්න පුළුවන් 5නොත් බෙදෙනවා කියලා. 15න් බෙදිලා 5න් බෙදෙන්නේ නැති අවස්ථාවල් වැරදි ඔක්කොම. මේ මගේ P implies Q එකේ truth table එකට අනුව මේක මේ කියන්නේ P implies Q කියන එක තමයි කියලා කියන්න තමයි මම හදන්නේ. ඒතර මම කියනවා n 15න් බෙදෙන එක sufficient for n 5න් බෙදීමට. මේක හරිනම් ඒ කියන්නේ මේක හරිනම් P implies Q කියලා කියන්නේ if P then Q කියලා මට කියන්නත් පුළුවන්. ඔකට ඒ කියන්නේ බලමුකෝ අපි. දැන් නිකන් නම්බරයක් ගන්නකො. අපි ඒක ආයෙ බලමු. මොකක් හරි නම්බරයක් අරගෙන බලන්න. එයා 15න් බෙදෙනවද නැද්ද කියලා. කියන්නේ P ස්ටේට්මන්ට් එක true වෙනවද false වෙනවද කියලා බලන්න. හරි. අපි කියමු 15න් බෙදෙනවා කියලා. හරිද? 15න් බෙදෙනවා. එහෙනම් ඒ අපි බලන හැම නම්බරයක්ම බලන හැම එකක්ම 15න් බෙදෙන නම්බර්ස් ටික අපි බැලුවොතින් 5නොත් බෙදෙනවද කියලා ඒක true වෙනවා. අපිට ඒ කියන්නේ බලන හැම එකක්ම 5නොත් බෙදෙනවා කියලා අපිට බැලුවම පේනවා. හරි. එතකොට මට මෙහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ ස්ටේට්මන්ට් එකට අනුව මොකද්ද වෙන්නේ? දෙකම වෙනවා නම් මගේ මෙහෙම එකතු කරපු ස්ටේට්මන්ට් එක හරි ස්ටේට්මන්ට් එකක් වෙනවා. ඒ කියන්නේ මේ එහෙම වෙනවා කියමුකෝ. 15නුත් බෙදෙනවද බලන්න හරි. හැම එකක්ම 5නුත් බෙදෙනවා. එහෙනම් මට පුළුවන් if n is divisible by 15 then n is divisible by 5 කියලා ස්ටේට්මන්ට් එකක් දෙන්න. මොකද මම කිව්වේ නම්බර් එකක් ගන්න 15න් බෙදෙනවද කියලා ඉස්සෙල්ලා චෙක් කරන්න. හැම නම්බරයක්ම ගන්න n කියන එක කෙනා දැන් ඔයා අරගෙන බලන්න හැමෝට ඒ කියන්නේ n කියන හැම නම්බරයක්ම integers ඕනි තරම් ගන්න. 15න් බෙදෙනවා නම් එයා 5නොත් බෙදෙනවද කියලා චෙක් කරන්න. ඒතර ගන්න හැම එකක්ම 15නුත් බෙදෙනවා. ඒ අමතරව 5නොත් බෙදෙනවා. 15න් බෙදිලා 5න් බෙදෙන එක 15න් බෙදිලා 5න් බෙදෙන්නේ නැති අවස්ථාවල් එකක්වත් නැහැ. ඒ කියන්නේ මේකට මේ ස්ටේට්මන්ට් එකට අදාළව true කියන එක දැනට හරි. මේ අවස්ථාවට අදාළව මේ false වෙනවා. ඒ කියන්නේ මේකත් වෙනවනේ විදිහට. මම මෙහෙම එකතු කරොතින් P implies Q කියන ස්ටේට්මන්ට් එක අලුතින් හදනවා. දැන් හදුවතින් මම දන්නවා අනිවාර්යයෙන්ම මේක true වෙලා මේක false වෙන්න බෑ කියලා. ඒතර අපි බලන හැම නම්බරයක් දැන් මම කියන්න හදන්නේ දඩ ස්ටේට්මන්ට් එකක් දෙන්න හදන්නේ. මැත්ස් වලින් කට්ටිය තාම හොයාගත්ත නැති ස්ටේට්මන්ට් එකක් කියන්නකො. මේක තමයි මගේ ස්ටේට්මන්ට් එක. මේක හරිද කියලා තමයි මම දැන් බලන්නේ. මම මේ දැන් පබ්ලිෂ් කරන්න යන්නේ මේ ස්ටේට්මන්ට් එක හරිද වැරදිද කියලා අපි චෙක් කරනවා. හරි. කොහොමද ඒක කරන්නේ? මේ අවස්ථා හතරටම ගැලපෙනවද කියලා බලන්න. මම පළවෙනි එක බැලුවා. කියන්නේ බලන හැම එකක්ම 15න් බෙදෙනවා. ඒක ඒ විදිහටම 5නොත් බෙදුණා. කියන්නේ මේක true වෙනකොට මෙයා true වෙනවා. එහෙම වෙනවා. ඒතර ඒකට කියන්නේ මේ ස්ටේට්මන්ට් එක ඒ කියන්නේ මේ අවස්ථාවේ ඒකට හරි ගියා. ඊට පස්සේ මේක true වෙලා මේක false වෙන අවස්ථාවක් සෙට් වෙන්නේම නැහැ. එහෙම වුණා නම් මම මේ කීප එක වරදිනවනේ. හරි.
ඔකට තේරෙන්නේ නැති මම කියන්න හදන එක. මම මේ චෙක් කරන්නේ මේ ස්ටේට්මන්ට් එක හරිද කියලා. ඒතර 15න් බෙදිලා 5න් බෙදෙන්නේ නැති අවස්ථාවල් නැහැනේ. කියන්නේ true false වෙලා true වෙන්නේ නැහැ කවදාකවත්. හැමදෙස්සෙම false. ඒතර දැනට ඒකත් හරි. ඒ කන්ඩිෂන් එහෙම වෙද්දී false වෙනවා මෙයාගේ property එක. ඒ statement එකේ හැටි false වෙන හින්දා දැනට මගේ statement එක ගානක් නැහැ අවුලක් නැහැ. මෙයා false නම් බලන number එකක් 15න් බෙදෙන්නේ නැහැ. අපි කියමු 35 කියලා. හරි 35 15න් බෙදෙන්නේ නැහැ. හැබැයි 35 අපි දන්නවා 5න් බෙදෙනවා කියලා. 15න් බෙදෙන්නේ නැහැ 35 කියන මේ නම්බර් එක. එතකොට 15න් බෙදෙන්නේ නැහැ 5න් බෙදෙනවා. හැබැයි මගේ මේ ප්‍රකාශයට අනුව ඒකේ අවුලක් නැහැ නේද? කියන්නේ මම මුලදීම කිව්වා 15න් බෙදෙන්නේ නැත්තම් මේ ස්ටේට්මන්ට් එක අවුලක් නැහැ කියලා කිව්වනේ. ආයේ මෙයා මොකක් වුණත් මම ඒ කියපු ස්ටේට්මන්ට් එක බොරුවක් වෙන්නේ නැහැ. ඒ හින්දා මම ඇත්තටම මෙන්න මේක බලන්න ඕනෙත් නැහැ. කියන්නේ මම නිකන් අවස්ථාවක් විතරයි මේ දැන් කියන්නේ. කියන්නේ මේ දෙකම හරියනවා false දැන් p එක false වෙද්දි q true හරි false හරි මොනවා වුණත් මේ ස්ටේට්මන්ට් එක true වෙනවා. අපි බලමු මෙහෙම අවස්ථාවල් මේක 35 කියන එක 15න් බෙදෙනවා. ඒතර sorry 35 කියන එක 15න් බෙදෙන්නේ නැහැ. ඒතර false අවස්ථාවක් හැබැයි 5න් බෙදෙනවා. 33 වගේ එකක් ගත්තොත් 15න් බෙදෙන්නේ නැහැ 5න් බෙදෙන්නෙත් නැහැ. හැබැයි ඒක මේ 30 මේ ස්ටේට්මන්ට් එක දැම්මට අවුලක් වෙන්නේ නැහැ බොරුවක් වෙන්නේ නැහැ. එහෙම අවස්ථාවල් තියෙනවා. ඒත් අපිට ඒවා වැදගත් වෙන්නේ නැහැ මේ චෙක් කරන්න මේකට දාලා ඇත්තටම ඒ කියන්නේ චෙක් කරන්න අවශ්‍ය නැහැ මේක වෙන්නේ නැත්තම් මේ ස්ටේට්මන්ට් එක බොරුවක් වීමට කියන්නේ ඉඩක් නැහැ. මම කියන්නේ මොකද්ද? 15න් බෙදෙනවා නම් අනිවාර්යෙන් 5න් බෙදෙනවා කියන අවස්ථාව විතරයි. අන්න ඒ සීන් එක තමයි මම දැන් හැමෝටම කියන්න හදන්නේ. ඒතර මම බලන්න ඕනේ එහෙනම් 15න් බෙදෙනවා නම් අනිත් ඒක 5නුත් බෙදෙනවාද කියන එක හැමතිස්සෙම. එතකොට 15න් බෙදෙනවා 5නුත් බෙදෙනවා හැමතිස්සෙම ඒක හරි ගියා. 15න් බෙදෙනවා 5න් බෙදෙන්නේ නැහැ කියන එහෙම අවස්ථාවක් ඇත්තෙම නැහැ. කියන්නේ 15න් බෙදිලා 5න් බෙදෙන අවස්ථාවක් ඇත්තෙම නැති හින්දා මේක false වෙලා තියෙනවා. ඔයාලට 15නුත් බෙදිලා මොකක් හරි දැන් මෙහෙම කියමු n කියන එක 15නුත් බෙදෙනවා 5න් බෙදෙන්නෙත් නැහැ. එහෙම නම්බරයක් නැහැ. හැබැයි අපි තියනවා කියලා හිතමුකෝ. අන්න එහෙම තිබ්බනම් මේක false වෙනවා. මොකද අපිට ඒ අදාළ අමුතු නම්බර් එකට n not කියන්නම්. ඒකට අදාළව මේ truth value එක true වෙන්න ඕනේ. හැබැයි p implies q කියන්නේ මොකද්ද? මෙන්න මේ set එක වෙනවා නම් තමයි අපිට කියන්න පුළුවන් p implies q කියලා. හැබැයි මොකක් හරි නම්බරයක් තියෙනවා නම් මේ condition එක true වෙලා මේක false වෙන එක අවුලක් නැතුව වැඩ කරනවා. ඒ කියන්නේ එහෙම වෙනවා නම් අපිට pq මේ විදිහට combine කරලා කියන්න බෑ. කියන්න පුළුවන් ඒක වැරදි. හැබැයි බොරුවක් වෙනවා. අර මෙතන කිව්වා වගේ බඩගිනි වෙලා කන්න නැතුව ඉන්නා වගේ අවස්ථාවක් ඒ අවස්ථාවල් තියෙනවා. එහෙම කරොත් ඒ අවස්ථාව ඒක ඇති වෙනවනේ. බඩගිනවා හැබැයි කන්නේ නැහැ. ඒතර මං කියපු එකට අදාළව ඒක ගැලපෙන්නේ නැහැ. ඒතර ඒ කියපු එකට අදාළව ඒක බොරුවක් වෙනවා. දැන් මම necessary එක කිව්වම තේරෙයි මේ ඇයි ඒක necessary වෙන්නේ කියන එක. දැන් n is divisible by 5 is necessary for p. necessary for n is divisible by 15. ඒ කියන්නේ 15න් බෙදෙන්න නම් 5න් බෙදෙන එක අනිවාර්ය වෙනවා. 5 තියෙන මෙතන 15න් බෙදෙන එක මෙතන තියෙන. necessary කියන්නේ මොකද්ද? අනිවාර්ය. 15න් බෙදීම
මොකක් හරි නම්බරයක් 15න් බෙදෙන්න නම් 5න් බෙදීම අනිවාර්ය වේ. නම්බර එකක් මේ n is divisible by 5 වෙන එක necessary for n is divisible by 15 වීමට. අපි බලමු මේ කියලා. 15න් බෙදෙන්න නම් 5න් බෙදෙන්න අනිවාර්යයි කියලා කියනවා. 5න් බෙදෙන්නේ නැත්තම් මොකක් හරි නම්බරයක් 5න් බෙදෙන්නේ නැහැ. එහෙම නම්බර එකක් 15න් උත් බෙදෙන්නේ නැහනේ. හරි. ඒතර ඒක දැනට අවුලක් නැහැ. මොකක් හරි නම්බර එකක් 5න් බෙදෙනවා. හැබැයි ඒක ප්‍රමාණවත්ද 15න් උත් බෙදෙනවා කියලා කියන්න. දැන් 5න් බෙදෙන නම්බර්ස් මොනවද? 5 10 15 20 25 30. ඔතනින් 5න් බෙදෙන නම්බර්ස් ටික තමයි ඔය ටික. 15න් බෙදෙන්නේ ඔතනින් කී දෙනායිද? 15යි 30යි විතරයි මේ සෙට් එකෙන්. ඒතර 5න් බෙදෙන එක ප්‍රමාණවත් නැහැ. ඒක අනිවාර්යයි. يعني 15න් බෙදෙන නම්බර එකක් වීමට 5නුත් බෙදෙන්න ඕනේ. හැබැයි ඒක නෙවෙයි එකම කන්ඩිෂන් එක. ඒක විතරක් වෙලා මදි. 15 බලන්න. 15 කියන එක 5නුත් බෙදෙනවා. තව මොකද්ද? 3නුත් බෙදෙන්න ඕනේ නේ. 3නුත් බෙදිලා තියෙනවා. මෙයාත් ඒ විදිහටම 30 කියන එක නා 5නුත් බෙදිලා තියෙනවා 3නුත් බෙදිලා තියෙනවා. අනිත් හැම එකම 3ෙන් බෙදිලා නැහැනේ. තේරෙනවද? ඒතර 5න් බෙදෙන එක ප්‍රමාණවත් නැහැ අපිට කියන්න මොකක් හරි නම්බර එකක් 15න් උත් බෙදෙනවා කියන එක. ඒ 15න් බෙදෙනවා නම් අපිට එන්නේ කවුද? 15 30 45 ඒ කට්ටිය 15 ඒ කට්ටිය 15න් බෙදෙන කට්ටිය. ඒතර අපි නම්බර එකක් අරගෙන 15න් බෙදෙනවා කියලා දැනගත්තම ඒ ඇති. තව චෙක් කරන්න ඕනේ නැහැ. අපි දන්නවා කෙලින්ම කියන්න 5න් උත් බෙදෙනවා කියන එක. ඒකයි කිව්වේ 15න් බෙදෙන එක sufficient 5න් බෙදීමට. කියන්නේ sufficient කියන්නේ ප්‍රමාණවත්. necessary එක කිව්වේ මොකද්ද? මේ අත්‍යවශ්‍යයි. මෙතන ඉන්නේ මෙතන 5න් බෙදෙන එක. ඒතර 5න් බෙදෙන එක අත්‍යවශ්‍යයි 15න් බෙදෙන්න මොකක් හරි නම්බර එකක්. හැබැයි ඒක නෙවෙයි එකම කන්ඩිෂන් එක. තව නීතියක් තියෙනවා 3නුත් බෙදෙන්න ඕනේ කියලා. හරිනේ? ආයෙ එක ගැන කියන්න ගියොත් පැටලෙන්න පුළුවන්. එහෙනම් මම මේ දෙක මෙතන තියෙන මේ දෙක. මේකට දීලා තියෙන මේ ටික විතරයි. if p then q හැබැයි ගණන් වල එනවා මේ ආකාර වලින්. ඒ කියන්නේ if p then q කියන්නේ p implies q නේ. මට මේක ලියන්න පුළුවන් කොහොමද මම කිව්වේ එයාගේම අනිත් එක q if p. හරි නේද? q if p කියලා ලියන්න පුළුවන්. මේක p implies q කියව මං කිව්වා එහෙම කියවන්න නැහැ වැඩිය. තව එකක් කිව්වා whenever කියලා. ඒක එච්චරම අවශ්‍ය නැහැ. ඊට පස්සේ කිව්වා මේ දෙක. p is sufficient condition for q. q is a necessary condition for p. කියන්නේ p is sufficient for q. q is necessary for p. කියන එක මම දැන් කතා කරා. එහෙම වෙන්නේ කියලා. මේකෙන් ඇත්තටම කියන්නේ p true වීම ප්‍රමාණවත් q true වීම සඳහා. එහෙම වෙනවා නම් ඇත්තටම එහෙම වෙනවා නම් මට මෙහිම දෙන ස්ටේට්මන්ට් එක දෙන්න කනෙක්ට් කරලා තියෙන ස්ටේට්මන්ට් එක p නුයි q නුයි මේ විදිහට කනෙක්ට් කරලා තියෙන ස්ටේට්මන්ට් එක ඇත්තටම හරියනවා. කියන්නේ p true වෙන එක ප්‍රමාණවත් නම් q true වීම සඳහා අනිවාර්යෙන් මට මේ p නුයි q නුයි එකතු කරලා p implies q කියලා දෙන්න පුළුවන්. අපි දැක්කා මොකක් හරි නම්බර එකක් 15න් බෙදෙනවා නම් 5නුත් බෙදෙනවා කියලා අනිවාර්යෙන් කියන්න පුළුවන්. ඒ කියන්නේ මට ලියන්න පුළුවන් අලුත් ස්ටේට්මන්ට් එක මොකක් හරි නම්බර එකක් 15න් බෙදෙනවා නම් ඒ කියන්නේ if a number is divisible by 15 then it is divisible by q කියලා කියන්න පුළුවන්. ඒතර මම චෙක් කරේ මෙන්න මේ වගේ ලොජික් එකක් දාලානේ චෙක් කරේ මම ඔළුවෙන් 15න් බෙදෙනාද කියලා 15න් බෙදෙනාද හැම නම් ඒ කියන්නේ 15න් බෙදෙන හැම නම්බර එකක්ම ඒ කියන්නේ හැම නම්බරයක්ම 15න් බෙදෙන එක ඇතිද
පහිනුත් බෙදෙන්න. කියන්නේ 15න් බෙදෙන හැම නම්බර් එකක්ම ඒ කියන්නේ 15න් බෙදෙනවද කියලා චෙක් කරාම ඇතිද පහිනුත් කියන්නේ ඒ හැම එකම පහිනුත් බෙදෙනවද කියලා තමයි බැලුවේ. ඒ මං ගාන හැදුවේ මේ වගේ කන්ඩිෂන් එකක් ඔළුවේ වැඩ කර කර. ඒතර මේකෙන් මේක හරි ගියා කියන්නේ ඉතින් මේක කියන්නේ අරකමනේ. P implies Q මනේ. ඒතර මේක තමයි මං ඔළුවෙන් වැඩ කරලා චෙක් කරේ. ඒ කියන්නේ P implies Q කියන ස්ටේට්මන්ට් එක true වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මට පුළුවන් වෙන ආකාරයකින් මගේ ස්ටේට්මන්ට් එක දෙන්න. if P then Q කියලා අලුත් ස්ටේට්මන්ට් එකක් දැන් පබ්ලිෂ් කරන්න පුළුවන්. ඒ විදිහටම මට ඕනනම් චෙක් කරන්න පුළුවන්. මෙහෙම දෙයක් කියන්න පුළුවන්. Q is necessary condition for P කියලා. කියන්නේ මම චෙක් කරනවා 5න් බෙදෙන එක අනිවාර්ය වෙනවද 15න් බෙදීමට. එතන මම චෙක් කරන්න මොකක්ද ඕනේ එහෙනම්? මොකක් හරි නම්බරයක් කියන්නේ 15න් බෙදෙන නම්බර් එකක් තියෙනවද 5න් බෙදෙන්නේ නැති. හැම කියන්නේ 5න් බෙදෙන එක අනිවාර්ය මේ කාරණයක්ද 15න්ුත් බෙදෙන්නට. දෙක කියලා තමයි බලන්නේ. ඒතර හැම නම්බරයක්ම එහෙමයි කියලා දැනගත්තම මට ඒකත් පුළුවන් if P then Q කියන ආකාරයට මොකක් හරි ස්ටේට්මන්ට් එකක් දීලා පබ්ලිෂ් කරන්න. මොකද ඔක්කොගෙම කියවෙන්නේ එකම දේ. අපිට ගාන හදන්න ලේසි වෙන්න පුළුවන් මේ විදිහට හිතලා. ඒක තමයි ප්‍රැක්ටිකලි ගන්නවා නම් හිතන්න පුළුවන්. හරි. ඔය ඕව ගැන එච්චර මේ කතා කරන්නෙත් නෑ මෙහෙම. ඒ හින්දා ඒකයි මම මේ කිව්වේ මොකද්ද ඇත්තටම උතන සීන් එක sufficient නෙවෙයි necessary නෙවෙයි. ඔකට මේක පොඩ්ඩක් try කරන්න මම පොඩි break එකක් දෙන්නම් දැන් මේ ටිකක් වෙලා ඊපු හින්දා example 1.6.3 එක පොඩ්ඩක් බලන්න.